නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව අද දවසෙත් අපි ඔබට ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සමීප කරන්නේ මාළඹේ අමාවතුර මහමෙවුනා භාවනා අසපුවේ විරාජමාන වන ඒ බුදුපසේ බුදු අරහන්තක මහා විහාරයේ සත්බුදු විහාර මන්දිරයේ සිට. ඉතින් විපස්සී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පටන් අපගේ භාග්‍යවතුන් වහන්සේ දක්වා සත්බුදුරජාණන් වහන්සේලා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම් පරයයන් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අද දවසෙත් අපට අවකාශය දෙනවා. ඉතින් අපට අනුකම්පාවෙන්ම ගරුතර මහා සංඝරත්නයේ සදහම් සාකච්ඡා පිණිස වැඩමවා වදාලා ඒ වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද මැයි මාසයේ වෙසක් මාසයේ 11 වෙනිදා 305 වෙනි වැඩසටහන අපි ඔබට සමීප කරන්නේ. අද සදැහැති දායකත්වයේ විශේෂයෙන්ම මැයි මාස 11 වෙනි දිනට පළමු උපන් දිනයේ සමරන සෙත් වීරක්කොඩිගේ පින්වන්ත පුතුට තුනුරුවන්ගේ ආශිර්වාදෙ පැතීම, ඒ වගේම අමීලියා වීරක්කොඩිගේ පින්වන්ත දියණියට ආශිර්වාද කිරීම පිණිස යන අරමුණු එක රාශී කරගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වෙසෙන පින්වත් අනුෂ්ක වීරක්කොඩිගේ සහ උදානි විතාරණ යන පින්වන්ත දෙපළ විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත දරුවන් දෙදෙනා ඒ පින්වන්ත හැමදෙනාම ප්‍රධාන කොටගෙන මේ හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අද දවසෙත් මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස අවසරය සූදානම් කරගන්න දැන් අපට අවස්ථාව දෙනවා. අපි හැමදෙනාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ගරුතර මහා සංඝරත්නයේ නැවත වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි උතුම් සම්බුදු සිතකාසිරිය සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න කාලය අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අනුශාසනාව වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරන සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ සම්බුදු සිතක අසිරිය උතුම් වැඩසටහනේ. එතකොට මේ 305 වෙනි වැඩසටහන. එහෙමයි. එතකොට මේ දිනවල විශේෂයෙන් අපි කතා කළා අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චිත්තසංතානය තුළ බලයක් විදියට, දසබල ඥානයක් විදියට පිහිටලා තියෙන පුබ්බේ නිවාසානුස්සති සොඳුරු ඥානී පිහිටා දෙව්මිනිස් ලෝකයාට පෙර නොඇසූ විරූ උත්තම ධර්මධාතුවක් පහළ වුණා. සුන්දර දහමක් දෙව්මිනිස් ලෝකයාට විවර වුණා. විපස්සී අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ සුන්දර බුද්ධ ශාසනය ගැන දැනගන්න ලැබුණා. අපි යන්නේ තථාගතයන් වහන්සේගේ බුද්ධ නේත්‍රයෙන් සසරේ කල්ප ගානක් පුරාවට පිරූ සති සම්පජන්ණී බලයෙන් ඒ චිත්තසංතානය තුළ පැන නැගුණු පූර්වයන් සිහි කිරීමේ හැකියාවෙන් දෙව්මිනිස් ලෝකයට පින් පුරන්න තව බුද්ධ ශාසනයක සොඳුරු වගතුග දැනගන්න අවස්ථාව සලසනු ආශ්චර්යය නිසා මේක එසේ මෙසේ දහමක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. මොකද ආවට ගියාට බුදුවරු දෙව්මිනිස් ලෝකයාට වචන පවසන්නේ නැහැ. දෙව්මිනිස් ලෝකයාට පිළිසරණක් නැත්නම්
අතීත බුදුරජාණන් වහන්සේලා ගැන මේ සොඳුරු විග්‍රහය දේශනා කරන්නේ දෙව් මිනිස් ලෝකයට පිළිසරණක් තියෙන නිසායි. ඉතින් අපි ඒ නිසා මහා ප්‍රදාන සූත්‍රයේ සත්බුදුරජාණන් වහන්සේලාගේ අතීත ජීවිත කල්ප 90කට පෙර කල්ප 30කට පෙර මේ භද්‍ර කල්පයේ මුල් කාලේ පහළ වුණු විපස්සී අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය, සිකී අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය, වෙස්සබූ අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය, කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනවල සිදු වුණු අසිරිමත් සුන්දර විශ්මිත සිදුවීම් එහෙමයි. අපිට අපේ හිත්වල ශ්‍රද්ධාලාභි ජනිත කරවමින් වාසය කරන්න අපට උපකාර කළ තියෙනවා. එහෙමයි. ඉතින් සාදුනාද නංවමින් එක පැත්තකින් සිහි කරන්න ගෞතමනී අරහත් සම්බුදුරජාණන් වහන්සේ මෙච්චර විශ්මිත සම්බුදු නුවණක් තියෙනව නේද? අසිරිමත්මයි. අනේ විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශාසනය කොතරම් සොඳුරුද කියලා නිතර සිහි කරන් තව පැත්තක්. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් විපස්සී සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පින්වත් මහණෙනි මෙහෙම කල්පනා වුණා කියන මොකද්ද? මම ධර්මයේ දේශනා කරනව නම් හොඳයි කියලා. මාන්නේ අරහත් සම්මා සම්බුදු විපස්සී බුදුරජාණන් වහන්සේට මෙහිම අදහසක් ඇති වුණා කියනවා. මා විසින් මේ අවබෝධ කරන ලද මේ ධර්මයේ හරීම ගැඹුරුයි. කොච්චර ගම්බීරද? එහෙමයි. මේ ජරා මරණ මේ අපේ ජීවිතවල තියෙන සියලු දුක ඉපදීම නිසයි කියලා මේ හිතට හේතු ගන්නන කොච්චර දුෂ්කරද? මේ ඉපදීමෙන් කොහොම හරි නිදහස් වෙන්න ඕන කියලා හිතන්න සිතවිල්ලක් ඇති කරන කොච්චර දුෂ්කරද? ඒ කරුණෙන්ම තේරුම් ගන්න සම්මා සම්බුදුවරු අවබෝධ කරපු ධර්මය ඊතරම්ම ගම්බීරයි කියලා. ඊතරම්ම ගම්බීරයි. එහෙමයි. කල්පනා වුණා කියන දැකීම දුෂ්කරයි, දුකසේ අවබෝධ කළ යුතුයි. ඒ කොච්චර යෝනිසෝ මනසිකාරය දෙන්න ඕනද? කොච්චර විවිධ දේවල් අපි කොච්චර කතා කළත් බන කියලා. කොච්චර කතා කළත් මේ ජරා මරණ දුකට හේතු ඉපදීමයි කියලා කවදා හරි දවසක අවබෝධ වෙන්න ඕන. නිෂ්ඨාවට එන්න ඕන. වෙන වචන, වෙන විතරක, වෙන අදහස්, වෙන මතවාද ඔක්කොම නැති වෙන්න ඕන. නැති වෙලා මෙතෙන්ට එන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඉපදීමට හේතුව භවයයි කියලා නිෂ්ඨාවට පත් වෙන්න ඕන. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා යනවා කියලා නිෂ්ඨාවට එන්න ඕන. ඒ නිරුද්ධ වීම පිණිස වැඩි යුත්තේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා නිෂ්ඨාවට එන්න ඕන. ඒ නිෂ්ඨාවට ආපු දවසට වෙන අදහස්, මතවාද, පුද්ගලික අදහස් ඔක්කොම ඉවරයි. ධර්මයේ නාමයෙන් පවසන විවිධ අදහස් ඔක්කොම ඉවරයි. එහෙමයි. එදාට පිරිසිදු බුද්ධ වචනේම හඳුනා ගන්න. ස්වාමීනි හේතුඵල දහම අවබෝධ කිරීම අවබෝධ වී උදා වෙන ප්‍රඥාව පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමේ අනිවාර්යයෙන්ම. එහෙමයි ස්වාමීනි. අනිවාර්යෙන් අපි මහා චත්තාරි සූත්‍ර කතා කළේ. එහෙමයි. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගය ගමන් කිරීමෙන් තමයි මේක උපදින්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟ දේශනා කරන නුවණැත්තම් විසින්ම දැනගත යුතුයි. එනමුත් මේ සත්ත්ව ප්‍රජාව හරි ලස්සන කාරණාවක් කියනවා. ආශාවේ ඇලිලා ඉන්නේ, ආශාවෙන් බැඳිලා ඉන්නේ, ආශාවෙන් සතුටු වෙවි ඉන්නේ, ආශාවෙන් ඇලුණු, ආශාවෙන් බැඳුණු, ආශාවෙන් සතුටු වෙන සත්ත්ව ප්‍රජාවට මේ හේතුඵල දහම පටිච්ච සමුප්පාද ධර්මය දැකීම දුෂ්කරයි. අන්න එහෙනම් මේ ධර්මය දකින්න දුෂ්කරයි. සිත් සතන් ආශාවෙන් වෙලිලා තියෙන. ආශාවෙන් වෙලිච්ච හිතට පටිච්ච සමුප්පාද දකින්න බෑ. පටිච්ච සමුප්පාද දකින්න බැරි නම් ධර්මය දකින්න බෑ. ධර්මය දකින්න බැරි නම් ඇත්තටම බුදුරජාණන් වහන්සේ දකින්න බෑ. එහෙමයි ස්වාමීනි. සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේ දකින්න නම් ධර්මය දකින්න ඕන. ධර්මය දකින්න නම් පටිච්ච සමුප්පාද දකින්න ඕන. එහෙමයි තියෙන්නේ. එහෙනම් සැබෑ සරණ පිහිටන්නත් භාගතුන් වහන්සේ දකින්න බෑ. නැත්තම් බෑනේ. ඒක වෙන්නේ නැත්තේ ඇයි? සිත් සතන් ආසාවෙන් වෙලිලා තියෙන නිසා.
එහෙනම් ධර්මයේ දකින්න බැරියයි. පටිච්චසමුප්පාදේ පංච උපාදානස්කන්ධය ආයතන අපි කොච්චර කතා කරනවා ඒ කියලා දෙන වෙලාවට පොඩ්ඩක් සමහර අය කියන තේරෙනවා කියලා. ඊට පස්සේ ආයෙ තනියෙන් හිතන්න ගියන් තේරෙන්නේ නැහැ කියලා කියනවා. ඇයි ඒ? අර ධර්මයේ අහනකොට පොඩ්ඩක් ආසාවෙන් වෙලිච්ච හිත පොඩ්ඩක් එහාට මෙහාට වෙලා සංසිඳෙනවා. සංසිඳනකොට තේරෙනවා. ඒ වෙලාවේ ආසාවෙන් වෙලිලා පොඩ්ඩක් නැති නිසා. ස්වාමීනි නිරන්තරයෙන්ම සත්වයා මේ ආසාවෙන් වෙලිලා බැඳිලා කැළඹිලා ගැහිලා ඇවිස්සලා ඉන්න හිතකින් යුතුවම වාසය කරනවා. දැක්ක නේද? එහෙමයි. ඒ ආසාවෙන් වෙලී තියෙන නිසා තමයි මේ ධර්මයේ දකින්න දුෂ්කර. අද ගත්තොත් එහෙම අද වගේ යුගයක් ගත්තොත් එහෙම ඒ ආසාවෙන් වෙලීම දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ. ඇයි ඒ? මොකද ඒ ආස කරන දේවල් ලබා ගන්න විශාල මහන්සියක් දරන්න ඕන. ඒ මහන්සියත් එක්ක අර ලැබෙන්න යන කාල සීමාව වැඩි වෙනකොට හිතේ වැඩි යන එකමද? ආසාවෙන් වෙලීම තමයි වැඩිපුර තියෙන්නේ. පින්වන්ත යුගයේ ස්වභාවය මොකද්ද? ඒව පිනට ලැබෙනවා. ඒතර ඒව ගැන හිත හිතා අහස ගැටලන්න කල්පනා කරගෙන ඉන්න දෙයක් නැහැ එතකොට. එහෙමයි. ඒතර වෙලි රැඳි එතකොට ඒ නිසා හිතේ කැරකෙන ප්‍රමාණය අඩුයි එතකොට. පින්වන්ත යුගයේ වේගින් ධර්මය අවබෝධ කරගන්න එක හේතුවක් ඒකයි. තේරෙනවද? පින අඩු වෙනකොට ධර්මයේ දකින්න අඩු වෙන හේතුව ඒක. ඇයි? ආසාව විතරයි වැඩිපුර තියෙන්නේ. එහෙමයි. නැද්ද බලන්න ගොඩාක් දෙනෙක්ගේ හිතවල ආසාව තියෙනු ලැබෙන්නේ නැහැ. ඒ පිනමද? එහෙමයි. යම් දෙයක් ලබා ගන්න ගියා කොච්චර දුෂ්කරද? සෑහෙන දුක් ගැහැට විඳින්න ඕන. ඒතර අන්තිමට ඉතුරු වෙන්නේ කොහමද? ආසාව විතරයි ඉතුරු වෙන්නේ අන්තිමට. ආසාවෙන් පෙඟිච්ච හිතට ධර්මයේ වැටෙන්නේ නැහැ. මමනේ මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දකින්න ඒක. බුදුරජාණන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේ දකින්න කියනවා එමෙන්ම සියලු සංස්කාරයන් සංසිඳීමෙන් සියලු උපදීන් බැහැර කිරීමෙන් තණ්හාව ඡය කිරීමෙන් විරාගී බවට පත්වීමෙන් තෘෂ්ණා නිරෝධයෙන් ලබන යම් නිවනක් ඇද්ද මේක උපදව ගැනීම පවා මේ අයට දුෂ්කරයි. ඉතින් මම මේ ධහම දෙසන්න යන්නේ නම් ඒ අය අවබෝධ නොකරන්නේ නම් අන්තිමට මට ඉතුරු වෙන්නේ වෙහසක් විතරයි කියලා විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිතේ සිතවිල්ල පැන නැගුණා කියන. එහෙමයි. එකල්ලි මහන්නේ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යතුන් වහන්සේට පෙර නොඇසූ විරු ලස්සන ගාථාවක් වැටහුණා කියනවා. බලන්න මේ නිකලෙස් හිතට වැටෙන ගාථාවන් නම් විශ්මිතයි. මොකද්ද? කිච්චේන මේ අධිගතං හලන්දානි පකාසිතුම් රාග දෝෂ පරේතේහි නායන් ධම්මෝ සුසම්බුදු මා විසින් ඊතා දුකසේ ධර්මය අවබෝධ කළා. ඒ අන්‍යයන්ට ප්‍රකාශ කිරීමෙන් පළක් නැහැ. රාග දේශාද ආදී කෙලෙසුන්ට යට වී සිටින උදවියට මේ ධර්මයේ ලේසියෙන් අවබෝධ කරගන්න බෑ. පටිසෝත ගාමින් නිපුණං ගම්බීරං දුද්දසං අනු රාග රත්තාන දක්කින්ති තමොක් කන්දේන ආවුතාති. මේ ධර්මයේ උඩුගම්බලා යන එකක්. සියුම් ගැඹුරුයි. දැකීමට දුෂ්කරයි. ඊතා සියුම් රාගයෙන් ඇලුණු සත්‍යෝ අවිද්‍යා අඳුරෙන් සිත් වැසුණු සත්‍යෝ මෙය නොදකිති. එන රාගයෙන් වෙලෙනවා කියන්නේම අවිද්‍යාවේ වෙලෙනවා කියන එකයි. දැක්ක නේද? එහෙමයි ස්වාමී. රාගෙන් ආසාවෙන් වෙලෙන්න අවිද්‍යාවේ තමයි වෙලෙන්නේ. අවිද්‍යාව බැස ගන්නවා. අවිද්‍යාවේ බැස ගන්න. එහෙමයි. අවිද්‍යාවේ බැස ගන්න මොකද වෙන්නේ? මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. කොච්චර ඇහුවත් තේරෙන්නේ නැහැ. ඒ වගේ යුගයකට ඉතින් අන්තිමට ඉතුරු වෙන්නේ මොකද්ද? නිකන් සොඳුරු කතා ප්‍රවෘත්ති විතරයි අන්තිමට මිනිස්සු බණ කියලා අහන්නේ. නැද්ද බලන්න? එහෙමයි. අන්තර මිනිස්සු ආස ඒ වගේ බණ වලට විතරයි සොඳුරු නිකන් මේ කතා වලට හරිය ආසයි. කරන්න දෙයක් නැහැ ඉතින්. එතකොට ස්වාමී ප්‍රඥාව පිණිස පරිසරය හැදෙන්නේ නැහැ. ප්‍රඥා පිණිස පරිසරය හැදෙන්නේ නැහැ. එහෙමයි. මොනෝ කරන්නද? එහෙමයි. මෙසේ මහන්නේ අරහත් සම්මා සම්බුදු විපස්සී බුදුරජාණන් වහන්සේ නුවණින් මෙනෙහි කරද්දී සිත මන්දෝත්සාහී වුණා. ධර්ම දේශනාවට පින්වත් මහන්නේ හිත නොනැමී ගියා. එවිට මහන්නේ එක්තරා මහා බ්‍රහ්මී. දැන් මේ සිදුවීම අපේ ශාස්ත්‍රඥ වහන්සේට උනානේ. එහෙමයි. එතකොට සහම්පති බ්‍රහ්ම රාජ්‍යනේ ඇවිල්ලා මුණ ගැහින්න ආවා. ඒ කාලේදී මහා බ්‍රහ්මී
අරහත් සම්මා සම්බුදු විපස්සී බුදුරජාණන් වහන්සේගේ සිත තමන්ගේ සිතින් දැක්කා. දැකලා හිතුණා බවත්නි ඒකාන්තයෙන් මේ ලෝකෙ නැසුණා. බවත්නි ඒකාන්තයෙන් මේ ලෝකෙ වෙනසුණා. යම් මේකින් අරහත් වූ සම්මා සම්බුදු විපස්සී බුදුරජාණන් වහන්සේගේ සිත අහෝ මන්දෝත්සාහය වුණානම ධර්ම දේශනාවට නොනැමී යනවානිව බලන්න බ්‍රහ්මියෝ දකින විදිහක. එහෙමයි ස්වාමීනි. ඉක්බිති මහණනි මහා බ්‍රහ්මයා බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගහරින්නේ යම්සේද දික් කළ හතක් හකුලන්නේ යම්සේද එසෙයින්ම බඹලොවින් නොපෙනී අරහත් සම්මා සම්බුදු විපස්සී බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. බලන්න මේ දෙවියන් බමුණු මේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්න කොච්චර උපකාර කරනවද? එහෙමයි. අදටත් ඒ උපකාරය තියෙනවා. හරි ආශ්චර්යයි. දේශනා කරනවා හරි ආශ්චර්යයි. විපස්සී බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළ වෙලා උතුරු සළුව ඒකාංශ කරගෙන දකුණු දඬ මඩල පොළවේ රඳවාගෙන ලස්සන සුන්දර ඉරියව්වක් එක නේද? එහෙමයි ස්වාමීනි. ඒ දැන් සමහර ඔය මේ මම දැකලා තියෙනවා සමහර පිළිමවල මේ ඉරියව්ව තියෙනවා. දකුණු දඬ මඩල බිම නමාගෙන උතුරු සළුවේ මේ ඔය පොරෝගෙන ලස්සන වැඳගෙන ලස්සන ඉරියව් තියෙනවා. සමහර මේ බුද්ධ දේශනාවලින් ආපු ඉරියව් ඒවයි. විහාර මන්දිරවල විහාර මන්දිරවල මම දැකලා තියෙනවා. දේශනා කරනවා සම්බුදු විපස්සී බුදුරජාණන් වහන්සේ ඇඳිලි බැඳගෙන වන්දනා කරගෙන කිව්ව කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනසේක්වා සුගතයන් වහන්සේ ධර්මයේ දේශනසේක්වා කෙලෙස් අඩු සත්‍යෝ සිටිත්මය ධර්මයේ අහන නොලැබුණොත් පිරිහී යන්නේය. එහෙමයි. ධර්මයේ අසන් ලැබුණොත් අවබෝධ කරන්නාහුය. එකල්ලි මහන්නේ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්ම රාජයට මෙහිම පැවසුවා කියනවා. බ්‍රහ්ම රාජයේ මා තුලත් මේ අදහස ඇති වුණා. එනම් මම මේ දහම් දෙසන්නේ නම් මැනවි. එකල්ලි බ්‍රහ්ම රාජයේ මට මෙහිමත් හිතුණා. මොකද්ද? මා විසින් මේ ධර්මය අවබෝධ කරගත්තේ බොහොම දුකසේ. මම මේ දුකසේ අවබෝධ කරගත් ධර්මය දැකීමට දුෂ්කරයි. මේ ආසාවෙන් වෙලිච්ච සත්‍යයන්ට මේ බණ කියන්න ගියොත් එහෙම අවබෝධ වෙනකොට මම වෙහෙසටපත් වෙනවා කියලා මට හිතුණා කියනවා. බලන්න තමන් හිතේ ඇති සිතවිල්ල ලස්සනට දේශනා කරනවා. එහෙමයි ස්වාමීනි. එකල්ලි බ්‍රහ්ම රාජයා මේ හරි ආශ්චර්යයි. කියනවා එකල්ලි බ්‍රහ්ම රාජයා මට මේ පෙරනොයසු විරු ලස්සන ගාතාවක් මතක් වුණා කියලා ගාතාවක් කියනවා. එහෙමයි. දෙවැනි අවස්ථාවෙත් ආයි බ්‍රහ්ම රාජයා ආරාධනා කරනවා මොකද කියන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක්වා සුගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක්වා කෙලෙස් අඩු සත්‍යෝ සිටිනවාමයි ධර්මයේ අසන් නොලැබුණු පිරිහියාවේ කියලා ආයෙත් ආරාධනා කරනවා. ආයෙත් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කතාව ආයෙත් කියනවා. එහෙමයි. ආයෙත් තුන්වෙනි අවස්ථාවෙත් බ්‍රහ්ම රාජයා ධර්ම දේශනාවට ආරාධනා කරනවා. ආශ්චර්යයි. දැක නේද? එහෙමයි. ධර්ම දේශනාව ඒ කාලේ සිදුවෙච්ච විදිය. එහෙමයි. දැන් අද මේ මිනිස්සු බණ අහනවා කියන එක කොච්චර හැල්ලු කළද බලන්නකො සාමාන්‍ය මිනිස්සෙ. නැද්ද බලන්න? එහෙමයි ස්වාමීනි. මේ දෙවියන් බමුණු කරන ආරාධනාවක් තමයි ආරාධනාවකට පරිදි සිදුවෙන දෙයක් තමයි මේ ධර්ම මංගල්‍ය කියන එක. ධර්ම චක්‍ර ප්‍රවර්තනය කියන එක. ඒතර බලන්න මේ දෙවියන් බමුණු කළ දෙයක් තමයි මේ ධර්ම දානෙ දෙන පිරිස මේ කරන්නේ ඇත්තටම. නැද්ද? එහෙමයි ස්වාමීනි. ඕනේ. ඒ දෙවියන් බමුණු කළ දෙයක් මේ. සර්වඥයන් වහන්සේ ධර්ම දේශනාවට හිත නොඇලෙද්දී ආරාධනා කරනවා ස්වාමීන් ධර්ම දේශනා කරනසේක්වා කියලා. බමුණු ආරාධනා කරා. ඒ වගේ තමයි මේ සදහැවත් ගිහි පිරිස බොහොම දුකසේ අතහරින්නවත් හිතෙන්නේ නැති කාල පරිච්ඡේදයක දෙවියන්ට පහළ වුණු සිතක් පහළ වුණා. එහෙමයි. බඹුන්ට පහළ වෙච්ච සිතක් පහළ වුණේ මේ. එහෙම නේද? ඔව් බඹුන්ට පහළ වෙච්ච සිතක් පහළ වුණේ. එතකොට මේ සිත දෙවි බඹුන්ට පහළ වෙන ඒවා. ධර්ම දේශනාවටයි මේ ආරාධනා කළේ ධර්ම දානට උපකාර කරමි. ඒ වගේ උදාාර හිතක් එහෙනම් මේ ධර්ම දානේ දෙන පිරිසට ඒ වගේ උදාාර සිතක් ඉපදුනා කියලා සතුටු වෙන්න. දෙවියන් බඹුන්ට ඇති වෙන හිත් හරි අසිරිමත් දෙයක් ඒක. ඒ විට මහන්නේ අරහත් සම්මා සම්බුදු විපස්සී බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම රාජයාගේ ඇරයුම ලැබ සත්‍යයන් කෙරෙහි මහා කරුණාව ඇති වුණා.
මහා කරුණාවෙන් බුදු ඇසින් ලෝකෙ දිහා ඊට පස්සේ බලන්න ගත්තා. එතකම් බලන්න එතකොට මේ ආරාධනා නැතුව බලලා නෑ එතකොට. පුදුම දෙයක් ඒක නේද? ස්වාමිනේ සම්බුද්ධ ශාසනයේ තියෙන අසිරිය හරි හිතාගන්න බෑ. මහන්නේ අරහත් සම්මා සම්බුදු විපස්සේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් ලෝ බලද්දී අන්න කෙලෙස් අඩු සත්‍යය පේන්න පටන් ගන්නවා. කෙලෙස් බහුල සතුන් පේන්න පටන් ගන්නවා. මෘදු ඉඳුරන් ඇති ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා මෘදුව තියෙන කට්ටිය පේන්න පටන් ගත්තා. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා තියුණුව තියෙන කට්ටිය පේන්න පටන් ගත්තා. ඒ වගේම තමයි පහසුවෙන් වටහා ගන්න පුළුවන් සත්තු දැක්කා. වටහා දීමට දුෂ්කරයි ඉන්නවා කියලා දැක්කා. පහසුවෙන් දැනගන්න පුළුවන් සතු ඉන්නවා කියලා දැනගත්තා. අපහසු සත්‍යය දැනගත්තා. පරලෝහි වරදේ බය දකින සත්‍යය දැක්කා. එහෙම කට්ටිය ඉන්නවා. ලැජ්ජ බය තියෙන කට්ටිය ඉන්නවා කියලා දැනගත්තා. ඒ වගේම ලැජ්ජා බය නැති සතුන් දැනගත්තා. මහණනි ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේට වැටහිලා තියෙන ඒ වෙලාවේ. මේ සියල්ල හරි ආශ්චර්ය ගෞතම බුදුරජාණන් වහන්සේ නේත්‍රයට පේනවනේ. පුදුම කියන්නේ. එහෙමයි ස්වාමීනි. අර දැන් ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා. පිරිනුවම් පාපු සම්මා සම්බුදුරජාණන් වහන්සේලගේ ජීවිතත් හිතපු විදියත් ඔක්කොම සියල්ල ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු නෙතට පේනවා කියන්නේ ආශ්චර්යද නැද්ද පින්වත්නි? ආශ්චර්යයි. ස්වාමිනි මේ සාතෘත්වය නම් ආශ්චර්ය වන්නේ සම්බුද්ධත්වයේ වනාහි ආශ්චර්ය වන්නේ කියලා පැහැදෙන්නම මේ ශ්‍රවණ මාත්‍රය වුණත් කෙනෙකුට කොච්චර ලාභයක්ද නේද? හිතා ගන්න බෑ ඒක. මහණෙනි මහනිල් විලක් හෝ රතු නිලුම් විලක් හෝ සුදු නිලුම් විලක් තියෙනවා කියනවා. මෙහි ඇතැම් මහනිල් රතු නිලුම් සුදු නිලුම් දියේ හටගෙන දියේ වැඩි උඩට නොනැගී දිය තුලම ගිලී තිබෙයි කියනවා. එහෙමත් නිලුම් තියෙනවා කියනවා. ඇතැම් මහනිල් සුදු නිලුම් රතු නිලුම් දියේ හටගෙන දියේ වැඩි උඩට නොනැගී දිය මත සමෝතියි කියනවා. ඇතැම් මහනිල් රතු නිලුම් සුදු නිලුම් දියේ හට අරගෙන දියේ වැඩි ඊට පස්සේ මේ නොතැවරි උඩට මතු වෙලා තියෙනවා කියනවා. ඔය වගේ තමයි කියන මේ ලෝකේ සත්වය විවිධාකාරයි. අවබෝධ කරන්න පුළුවන් සත්වයෝ ඉන්නවා, බැරි සත්වයෝ ඉන්නවා. කෙලෙස් බහුල සත්වයෝ ඉන්නවා, කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. සියල්ල බුදු නෙතට ඔක්කොම පේනවා. එහෙමයි. ඊට පස්සේ පින්වත්නි හරි ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේ හැමදාම හිමිදිරි උදෑසන මොකද වෙන්නේ? දැන් බමුණුන්ගේ දැන් මුලින් ධර්මයට මන්දෝත්සාහය වුණා ධර්මයේ කියන්නේ. ආරාධනා කළාට පස්සේ දැන් ලෝකෙ දිහා බැලුවා. සමහර එදා සිට මොකද වෙන්නේ සියලු බුදුවරු? හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියට සම්බන්ධ. එහෙමයි ස්වාමීනි. එදා දවසේ කාටද බණ කියන්න කාට කිව්වොත් අවබෝධ කරන්නේ? කාට කිව්වොත් හිත පහදව ගන්නේ? කවුදද බණ කිව්වොත් රහත් වෙන්නේ කියලා ඔක්කොම අන්න මහා කරුණා සමාපත්තිය සම්බන්ධ බලන්න පටන් ගන්නවා. එතකන්නේ පුදුම ධර්මතා. පුදුමයි නිකලෙස් හිත. එහෙමයි ස්වාමීනි. දැන් අපිට නම් සාමාන්‍ය යම් දෙයක් හොයාගත්තට පස්සේ තේරුම් ගත්තට පස්සේ ඒක කියනකම් කාට හරි ඉවසුමක් නැහැ. බුදුරජාණන් වහන්සේට එහෙම නැහැ. ඒක කියන්නේ අවබෝධ කරපු දේ කෙරෙහිත් ඇල්මක් නැහැ. දැක්ක නේද? එහෙමයි. දැක්ක නේද සම්බුදු සිත කසිරිය? ඒ සියලු ගුණ මනවින්ම දරාගෙන වැඩ හරිම වස්සිරිම. එහෙමයි. හරිම අසිරිම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් මේ බ්‍රහ්ම රාජයා අරහත් සම්මා සම්බුදු විපස්සී බුදුරජාණන් වහන්සේට ගාථාවකින් මෙහෙම පැවසුවා කියනවා. සේලේ යතා පබ්බත මුද්ද නිට්ඨිතෝ යතාපි පස්සේ ජනතං සමන්තතෝ තතූපමන් ධම්ම මයන් සුමේද පාසාද මාරුය සමන්ත චක්කු සෝකාව තින්නං ජනත මපේත සෝකෝ අවෙක්කස්සු ජාති පරාබි බුහුතං ජරාබි බුහුතං උට්ටේහි වීර මහා වීරයන් වහන්සේ නැගී සිටිනසේක්වා කියනවා. විජිත සංගාම සත්ත වාහ අනන විචර ලෝකේ දේසස්සු භගවා ධම්මං අඤ්ඤතාරෝ භවිස්සන්තිති කියලා ලස්සන ගාථාවකින් ආරාධනා කරන මොකද්ද? හරිම සුන්දරයි මේකේ අර්ථය. එහෙමයි. සෛලමය පර්වත මුදුනක සිටින කෙනෙකුට පහළ හාත්පස සිටින ජනයා පෙනෙන්නේ යම්සේද එසේම
සදහම් මැත් ඇති මහා මුනිදුනි මුනි නුවණැතියාණෙනි ශෝක රහිත සිත් ඇතියාණෙනි ධර්මයෙන් කළ ප්‍රාසාදයට නැගලා ශෝකයෙන් ශෝකය වැළඳ සිටින මේ ජනයා දෙස බලන්න ජාති ජරා මරණ දුකින් දුක් විඳින මේ සත්වයා දෙස බලනු මැනව මාර සංග්‍රාමයේ දිනු නුවණැතියාණෙනි තැනැත්තාණෙනි නිසිමඟ පෙන්නන ගැල්කරුවාණෙනි ණය නැතියාණෙනි මහා වීරයාණනි නැගී සිටිනු මැන. ඒ කියන්නේ එතනින් නැගිටින්න කියලා නෙමෙයි කිව්වේ. එහෙමයි ස්වාමී. ධර්ම දේශනාවට හිතේ නොඇලීමක් තිබුණා නම් එහින් නැගී සිටිනු මැන. ලොවේහි හැසිරෙනු මැනව. භාග්‍යතුන් වහන්සේ දෙහම් දෙසනු මැනව. අවබෝධ කර නැත්තෝ ලොව පහළවන්නාහුය කියලා ආරාධනා කළා. එකල්ලි මහණනි අරහත් සම්මා සම්බුදු විපස්සී බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රහ්ම රාජයට ගාථාවකින් ලස්සන ගාථාවක් දේශනා කරන අපාරුතං තේසං අමතස්ස ద్వාරා යේසෝත වන්තෝ පමුච්චස්සු සද්ධං විහිංස සංඤී පගුණන්න භාසින් ධම්මම් පනීතම් මනුජේසු බ්‍රහ්මීති යම් කෙනෙක් සවන් නිවා යොමා අසුණු කැමැත්තොහුද ඔවුන් ශ්‍රද්ධාව මුදත්වා. එහෙනම් බණ කොච්චර කිව්වත් අරන්නේ ශ්‍රද්ධාව මුදන්නේ නැත්තම්. එහෙමයි. ඔවුන් හට අමා දොර හරින ලද්දේය. බ්‍රහ්ම රාජය මේ මැනවින් ප්‍රගුණ වූ ප්‍රණීත වූ ධර්මය මිනිසුන් විසින් අවබෝධ නොකරන්නේ නම් වෙහෙසක් යන හැඟීමෙන් මෙතෙක් ධර්මය නොපැවසුවේය. ඔන්න ඒ වෙලාවේ ඉඳලා ධර්මය ඔන්න විවර වුණා ලෝකෙට. එකල්ලි මහණනි බ්‍රහ්ම රාජයා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ධර්ම දේශනා පිණිස අවකාශ ලබන ලද්දේ වෙමි කියලා බුදුරජාණන් වහන්සේට සකසා වන්දනා කළ පැදකුණු කළ නොපෙනී ගියා. එකල්ලි මහණනි අරහත් සම්මා සම්බුදු විපස්සී බුදුරජාණන් වහන්සේ අදහසක් ඇති වුණා මං කාටද මුලින්ම ධර්මයේ දේශනා කරන්නේ කියලා. කවරෙක් නම් මේ ධර්මයේ සැනකින් අවබෝධ කරන්නේද? හරි පුදුමයි. දැන් සම්බුදු කෙනෙක් එහෙම හිතද්දිම අදාළ කෙනා සිතට පැන නැගෙනවා. සිහි වෙනවා. පුදුම දෙයක් ඒක. දැන් එහෙම එන්නත් අරයට මහා පුණ්‍ය බලයක් තියෙනවා. එකල්ලි විපස්සී අරහත් සම්බුදුරජාණන් අතර මෙහිම අදහසක් ඇති වුණා මේ රාජ ඛණ්ඩ පුත්‍ර තිමේද ඒ වගේම තමයි පුරෝහිත පුත්‍ර තිස්ස තිමේද බන්දුමති රාජධානී වසන නුවණැති ව්‍යක්ත ප්‍රඥා සම්පන්න බොහෝ කලක් අල්ප කෙලෙස් ඇතිව සිටින්නා වූ දෙදෙනෙක්. නිතර බුදුවරු හොයන්නේ කවුද? ප්‍රඥා සම්පන්න අය. අඩුවෙන් කෙලෙස් තියෙන අය කට්ටිය තමයි හොයන්නේ ඉස්සෙල්ලම. ඇයි ඒ අඩුවෙන් කෙලෙස් තියෙන කෙනාට ප්‍රඥාවන්ත කෙනාට වේගෙන් ධර්මය අවබෝධ කරන්න පුළුවන්. එහෙනම් අපි හැමතිස්සෙම මහන්සි ගන්න ඕන දවස මොකක් කරන්නද? කෙලෙස් අඩු කරගෙන වාසය කරන්න. එහෙමයි. දවස කෙලෙස් අඩු කරගෙන වාසය කරන්න මොකද වෙන්නේ? ධර්ම අවබෝධ කරන්න සුදුස්සෙක් බවට පත් වෙනවා. කෙලෙස් අඩු සිතින් වාසය කරන්න ඕන. සීල සම්පන්නව කෙලෙස් අඩු සිතින් ධර්ම ශ්‍රවණය කරමින් තෙරුවන්ට දීපු දාගෙන මේ ජීවිතේ හිටියොත් කොහොමද එතකොට? එහෙමයි ස්වාමීනි. ආන් ඒකයි. යම් මේකින් මම මේ ඛණ්ඩ රාජපුත්‍රයාට තිස්ස පුරෝහිත පුත්‍රයාට මේ අග්‍ර ශ්‍රාවකය. ඉස්සෙල්ලම ඕනේ විපස්සී බුදුරජාණන්ගේ ශාසනයේ මුලින්ම ධර්මයේ කියන අග්‍ර ශ්‍රාවකයන්ට. එහෙමයි. පළමුව දහම් දෙසන්නේ නම් මැනවි ඔවුන්ට මේ ධර්මයේ සැනකින් දැනගන්නා හුය කියලා සිහි වුණා කියනවා. හරි ආශ්චර්යයි. ගෞතම බුදුරජාණන් වහන්සේට පේන අරහත් සම්මා සම්බුදු විපස්සී බුදුරජාණන් වහන්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගාරින්නේ යම්සේද දික්කල හතක් හකුලන්නේ යම්සේද බෝසෙවණින් නොපෙනී බන්දුමති රාජධානියේ ෂේම නම් වූ මිගදායි පහළ වුණා කියන. ඉක්බිති මහන්නේ අරහත් සම්මා සම්බුදු විපස්සී බුදුරජාණන් වහන්සේ. ඒතර මට පේන හැට ඒ කාලේ එතකොට මේ කුසාවතී කියලා කියන්නේ බන්දුම නගරය කියලා කියන්නේ බරණැස. මේ දේශනාවට අනුව දැනෙන දෙයක් ඒක එතකොට. ඒතර විපස්සී බෝසතන් සිපදලා තියෙන්නේ බරණැස.
එහෙමයි. මේ දේශනාවට අනු හිතන එකක් ඒක. ඒද පළවෙනි ධර්ම චක්‍ර පැවැත්වෙන්නේ එතකොට බරණැස. ඉක්බිති මහන්නේ අරහත් සම්මා සම්බුදු විපස්සී බුදුරජාණන් වහන්සේ උයන්පල් ඇමතුවා කියන. මිත්‍ර උද්‍යාන පාලක මෙහි එන්න. ඔබ බන්දුමති රාජධානියට ගිහිල්ලා කණ්ඩ රාජපුත්‍රයාට තිස්ස පුරෝහිත බ්‍රාහ්මණයට එන්න කියන්න. කියලා යව පණිවිඩයක් ඇව්වා කියන හිමියනී අරහත් සම්මා සම්බුදු විපස්සී බුදුරජාණන් වහන්සේ බන්දුමති රාජධානියට වැඩම කොට ශේම් භූමි වැඩවසති. උන්වහන්සේ ඔබ දෙදෙනා දකින්න කැමතියි කියලා කියන්න කිව්වා. එසේ ස්වාමීනි කියලා අර උයන් පාලකේ පණිවිඩය කිව්වා. දැන් මේ දෙන්නත් ඊට පස්සේ දැන් දන්න ඕනේ සම්බුදු වෙන තමයි ගියේ කියලා. එහෙමයි. ආරි පරිශ්‍රණයට ගියේ කියලා. කණ්ඩ රාජපුත්‍රයයි තිස්ස පුරෝහිතයයි ආවා. ඒ උත්තමයෝ දෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා මේ වන්දනා කළ පැත්තකින් වාඩි වුණා. හරි ආශ්චර්යයි. දාන කතා, සීල කතා, ස්වර්ග කතා, කාමයන්ගේ පීඩාව ඉස්මතු කළ දුන්නා. කෙලෙසුන්ගේ ආදීනව, අබිනික්කම් කිරීමේ ආනිසංස විස්තර කරත් දැන් හිත බල බලා විස්තර කරනවා. දැක්කා හිත නීවරණයන්ගෙන් තුනී වෙලා, මෘදු වෙලා, චතුරාර්ය සත්‍ය දේශනා කළා. සෝතාපන්න වුණා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ සම්බුද්ධ ශාසනයේ පැවිද්දයි උපසම්පදාවයි ඉල්ලා සිටියා. එහෙමයි. ඔන්න උපසම්පදා පැවිද්ද ලැබුවා. ඊට පස්සේ සුළු කලකින් නිකලෙස් වුණා. එහෙමයි. එතකොට මේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මුලින්ම අග්‍ර ශ්‍රාවකයන් බව දෙන්නමයි මේ ශ්‍රාවකය බවට පත් වෙන්නේ. ආශ්චර්යයි. ස්වාමිනී කවර ආචාර්යයක්ද විපස්සී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ශාසනය ගැන ධර්මයේ දැන් අපි අහනවා ස්වාමිනී මේ මොහොතේ. ඒ වනහයි අපගේ භාග්‍යවතුන් වහන්සේ බලන්නේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් අවබෝධ නිසානේ. එහෙමයි ස්වාමිනී. ඒ අවබෝධයට ඉතින් নমස්කාර කර අනික කියන්නේ මේ අවබෝධය හැමතිස්සෙම සිහි කර කර নমස්කාර කරන්න ඕන. ස්වාමිනී මෙතරම් විස්තර සහිතව බලන්න මේ සෑම විස්තරයක්ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ අම්මෝ ඒ සම්බුදු සිතේ ආශ්චර්යයි. මගේ ශාස්ත්‍රුන් වහන්සේ වනහයි ඒකාන්තෙන් සම්මා සම්බුද්ධයි බුද්ධයි කියන පහදින්න පුළුවන් නම් එහෙමයි ස්වාමී. අන්න එකනේ දැන් මේ දේශනා කියව සිහි කරන්න ඕනම ශාස්ත්‍රුන් වහන්සේගේ සම්බුදු සිතේ ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. ඒ ශ්‍රද්ධාව තමයි තමන්ගේ කෙලෙස් ගලවන්නේ. මහනි බන්දුමති රාජධානී 84000ක් මහා ජනකායට ආරංචි වුණා. මොකක්ද ආරංචි වුණේ? මේ විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බන්දුමති රාජධානියට වැඩම කරලා ඉන්නේ. ෂේම නම් වූ මිගදායේ වැඩ වාසය කරනවා. කණ්ඩ රාජපුත්‍රයයි තිස්ස පුරෝහිත පුත්‍රයයි පැවිදි වුණා කියලා. මෙසේ ඇසුවට පස්සේ ඔවුන්ට හිතුණා මේ කණ්ඩ රාජපුත්‍රයයි තිස්ස පුරෝහිත පුත්‍රයයි කෙස්රැවුල් බාලා කසාවත් පොරෝගෙන ගිහිනේ ගින් නික්මිලා පැවිදි වුණා නම් ඒ ධර්ම විනය ලාමක වෙන්නේ නැහැ. එතකොට අග්‍ර ශ්‍රාවකයෝ වෙනුවෙන් ගිහි ගිය අතාරින කට්ටිය. එහෙනම් අපිත් එහෙනම් ඒ විපස්සී අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ සමීපේ අපිත් පැවිදි වෙන්න ඕන කියලා ඒ අයත් දැන් හොයාගෙන ආවා. හොයාගෙන ආවට පස්සේ ඒ අයටත් අර අනුපිළිවෙල කතාවෙන් ධර්මයේ දේශනා කළා. සියලු දෙනාම සෝතාපන්න වුණා. සියලු දෙනාම ඉල්ලා සිටි අනේ පැවිදි කරන්න කියලා. පැවිද්දයි උපසම්පදාවේ ලැබුණා. සුළු කලකින් අර 84000ක් සියලු දෙනාම 84000ම රහතන් වහන්සේලා බවට පත් වුණා. රහත දැන් බලන්න ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුදු සිතින් දකින ආශ්චර්ය. මහන්නි බන්දුමති රාජධානියේ කලින් දැන් විපස්සී බෝසතාණන් වහන්සේ ගිහි ගිය අතහරිද්දි අතහැරලා ගියානේ 84000. එහෙමයි. ආන් මේ 84000ට මේක ආරංචි වුණා. මොකද්ද? විපස්සී අරහත් සම්බුදුරජාණන් වහන්සේ බන්දුමති රාජධානියට වැඩම කළා ෂේම නම් වූ මිගදායේ වැඩ වාසය කරනවා කියලා. ඊට පස්සේ 84000 පැවිද්දෝ බන්දුමති රාජධානියේ ෂේම නම් මිගදායට ගියා. ගිහිල්ලා විපස්සී අරහත් සම්බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා ගියාට පස්සේ ඒ අයට දාන කතා සීල කතා ආදී පිළිවෙල කතාවෙන් ධර්මයේ දේශනා කළා. සියලු දෙනාම සෝතාපන්න වුණා.
පැවිද්ද උපසම්පදාව ඉල්ලා සිටිය. පැවිද්ද උපසම්පදාව ලැබුණ සුළු කලකින් 84000ක් නිකලෙස් මහරහතුන් බවට පත් වුණා. දැන් ඔක්කොම කීයද? එක්ලස් බලන්න 1,68,000ක්. එහෙමයි ස්වාමී. අග්‍ර ශ්‍රාවකයෝ දෙන්න ඇරින්න. එහෙමයි. මහණේ සමේ බන්දුමති රාජධානී 84000යි 84000යි. 1,67,000ක් වූ මහත් භික්ෂු සංඝ සමූහයක් වාසය කරයි. අන්න පළවෙනි සංඝ සන්නිපාතය. අපි කිව්වනේ විපස්සී බුදුරජාණන් වහන්සේට ඒ සංඝ රැස්වීම තුනක් තිබුණා කියලා. එහෙමයි. තුනෙන් එකක් තමයි 1,60,000ක් 68,000ක් හිටියේ. එහෙමයි. අන්නේ මේ පළවෙනි සංඝ රැස්වීම. ඒ නිර්මිත වුණ ආකාරයනේ ඒ ස්වාමී. නිර්මාණය වෙච්ච ආකාරය. එහෙමයි. ඉක්බිති මහන්නේ හුදකලාවේ භාවනාවෙන් සිටි විපස්සී රහත් සම්බුදුරජාණන් අතර හිතුණ කියනවා දැන් මෙකල්ලි බන්දුමති රාජධානී 1,68,000ක් මහා භික්ෂු සංඝයා වැඩ වාසය කරනවා. සමහරට ඒ වෙනකොට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට සමහර නික්මිලා ඇති. මම මේ භික්ෂූන්ට චාරිකාව පිණිස අනුදනින්න ඕන කියලා. හරි පුදුමයි. කොහොමද මහණෙනි චාරිකාවේ සැරිසරා යව්. බොහෝ ජනයාට සැප පිණිස බොහෝ ජනයාට සුව පිණිස ලෝකානුකම්පාව පිණිස දෙව් මිනිසුන් හට හිත පිණිස සුව පිණිස යහපත පිණිස එක මගකින් දෙදෙනෙක් නොයව්. මුල මැදග කල්යාණු අර්ථ සහිත පැහැදිලි ප්‍රකාශනයෙන් යුතු මුළුමනින් පිරිසිදු නිවන් මඟ පවසව. බලන්නේ බුද්ධානුශාසනාව. අද මේ ධර්මයේ කියනකොට කොච්චර විරුද්ධ අසත්පුරුෂයෝ ඉන්නවද? නැද්ද? නමුත් බුදුවරුන්ගේ අනුශාසනාව මොකද්ද? ධර්මයේ දේශනා කරන්න නිවන් මඟ තමන්ගේ ශ්‍රාවකයෝ නිරන්තරයෙන් යොමු කරන්නේ කොමකටද? ධර්මයේ දේශනා කරන්න. එහෙමයි. අද ලෝකේ මේ ධර්මයේ දේශනා කරනට හැම තිස්සෙම ඒ කියන ධර්මයේ දේශනා කරන අයටත් හිත කඩාගෙන වැටෙන්න විදිහට තමයි ඔක්කොම කරුණු සකස් කරන්නේ. හැම තිස්සෙම බලන්න නැද්ද කියලා නිന്ദා අපහාස අවලාද ඒවා අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම හින් පාස් කර නැද්ද බලන්න ඇද්ද කුදම කියා අර බණ කියන අයගේ මනස කොච්චර කඩනවද? මහා පවක් රැස් කරන්නේ. ඒ තුච්ච බවමයි තියෙන්නේ. නැත්තම් බලන්න මේ දෙවියන් බමුණු මොකද්ද කරන්නේ හැමතිස්සෙම ධර්ම දේශනාවට උත්සාහවත් කරනවා. උත්සාහවත් කරනවා. ඒ දිව්‍ය හිත්වල ස්වභාවය. බ්‍රහ්ම හිත්වල ස්වභාවය. ශාස්ත්‍රුන් වහන්සේ බලන්න නිකලෙස් හිතේ ස්වභාවය. තමන්ගේ ශ්‍රාවකයන්ගේ සිත් සතන් සතුටු කරනවා ධර්මයේ කියන්න කියලා. උත්සාහවත් කරනවා. තෙද ගන්න ඕන. කියන කෙලෙස් අඩු සත්වයෝ සිටින ඔවුන් ධර්ම ශ්‍රවණය නොලැබීමෙන් පිරිහී ආවේ. ධර්මයේ පැවසූ විට අවබෝධ කරන්න පහළ වෙනවා. ඒ වගේ විතරක් නෙවෙයි අවුරුදු 6කට ඇවෑමෙන් බන්දුමති රාජධානියට පාමුක් උදසීම් පිණිස පැමිණෙන්න කියලා මම මේක සංඝයාට කියන්න ඕන කියලා විපස්සී බුදුරජාණන් වහන්සේ හිතේ සිතවිල්ලක් ඇති වුණා කියලා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකිනවා. ආශ්චර්යයි. එහෙමයි. එකල්ලි මහන්නේ එක්තරා මහා බ්‍රහ්මීක් මේක බලාගෙන හිටියනේ. විපස්සී බුදුරජාණන් වහන්සේ හිතේ මෙහෙම සිතවිල්ලක් ඇති වුණා කියලා. විපස්සී භාගතුන් වහන්සේ හිතේ ඇතිවෙච්ච මේ චිත්ත පරිවිතරය දැකලා හරි ආශ්චර්යයි. බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගාරින්නේ යම්සේද? දික්කල හතක් හකුලන්නේ වේගෙන් බබළුවින් නොපෙනී අරහත් සම්මා සම්බුදු විපස්සී බුදුරජාණන් වහන්සේ ඉදිරි පහළ වුණා. පහළ වෙලා මහණෙනි බ්‍රහ්ම රාජ උතුළු සරු ඒකාංශ කරගෙන අරහත් විපස්සී සම්බුදුරජාණන් වහන්සේට ඇඳිලි බැඳගෙන වන්දනා කරගෙන කියනවා කියන භාගතුන් වහන්සේ එසේමයි. සුගතයන් වහන්සේ එසේමයි ස්වාමීනි මෙකල බන්දුමති රාජධානී 1,68,000ක් භික්ෂු සංඝයා වැඩ වාසය කරනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට චාරිකාවේ වඩින්න අනේ අනුදරින්න සේක්වා ආරාධනා කරනවා. එහෙමයි ස්වාමීනි. මහන්නේ චාරිකාවේ සැරිසරා යව්. බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සුව පිණිස සැප පිණිස ලෝකයේ කෙරෙහි එන අනුකම්පාවෙන් කරන්න පුළුවන් එකම දේ කුමක්ද? ධර්මයේ කියන එක. අනේ දෙව් මිනිසුන්ට හිත පිණිස සැප පිණිස එක මගකින් දෙදෙනෙක් නොයව්. මුල මැදග කල්යාණු අර්ථ සහිත පැහැදිලි ප්‍රකාශන යුතු මුළුමනින් පිරිසිදු නිවන් මඟ පවසව් කියලා. අනේ කෙලෙස් අඩු සත්වයෝ සිටිනවා.
ධර්මය අසන් නොලැබුණු පිරිහියාවි ධර්මය පැවසූ විට අවබෝධ කරන්න පහළ වෙනවා කියලා ඇඳිලි බැඳගෙන විපස්සී අරහත් සම්බුදුරජාණන් වහන්සේට කියා සිටින්නේ කවුද? දෙවිවරු කියා සිටිනවා, බඹුන් කියා සිටිනවා. එහෙමයි අසිරිමත්. ස්වාමීනි. දැක්කනේ දෙවියන්ගේ බමුන්ගේ මේ සිත්වල ස්වභාවය. කොතරම් සකස් කොට අනුමෝදන් වුණාද ස්වාමීනි? මේ ඒකනේ ධර්ම කියන්නේ. දැන් බලන්න අද මේ මහමෙවුනාවේ විශාල ධර්ම ප්‍රචාරයක් කියාගෙන යන දේශනා කරන යනකොට මේකට පවා ගරහන්න ගත්තනේ මේ අමුතු එකක් කරනවා මේ ශාසනය විනාශ කරනවා. නැද්ද? එහෙමයි. කොතරම් වරදවා මේ අරගෙන ඉන්නවද? අසත්පුරුෂයෝ. එහෙමයි. අසත්පුරුෂ කවදාවත් බණපද කියන එකට විරුද්ධ වෙන්න හොඳ නෑ. සාදුකාර දෙන්න ඕන. දිව්‍ය හිත්වල ස්වභාවය ඒක. එහෙමයි. බ්‍රහ්ම හිත්වල ස්වභාවය ඒක. ඒ වගේම ස්වාමිනී භික්ෂුංගයා 6 වසරක් ඇවෑමෙන් පාමුක් උදෙසීම් පිණිස බන්දුමුති රාජධානියට යම්සේ පැමිණෙන්නා වුනම් ඒ පිළිබඳ කටයුතු අපි කරලා දෙන්නම් කියලා බඹුන් බාර ගන්න. මෙසේ මහන්නි බ්‍රහ්ම රාජයා ඔය කරුණ පවසා. ඒ කියන්නේ බ්‍රහ්මියෝ මේ ධර්ම දේශනාවට ආරාධනා කළා සංඝයා මේකට යොමු කරන්න කියලා ඉල්ලා සිටලා කිව්වා පාමුක් උදෙසන්න අපි ඒක බාර ගන්නම් කිව්වා සංඝයාට සිහි කැඳවන්න. එහෙමයි. මොකද අද කාලේ වගේ කැලෙන්ඩර් නැහැනේ. තේරුණා නේද? එහෙයි. මහන්නි බ්‍රහ්ම රාජයා ඔය කරුණ පවසා ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී බුදුරජාණන් වහන්සේ සකසා වන්දනා කළා පැදකුණු කළා නොපෙනී ගියා කියන. ඉක්බිති මහන්නේ අරහත් සම්මා සම්බුදු විපස්සී බුදුරජාණන් වහන්සේ සවස්වරී භාවනාවෙන් නැගිටලා භික්ෂුන්ගේ අමුතාව දාලා. කොහොමද? පින්වත් මහන්නේ මා හුදකලාවේ වාසය කරනකොට මට මෙහිම අදහසක් ඇති වුණා. මෙකල බන්දුමති රාජධානී 1,60,000-1,68,000ක රහතන් වහන්සේලාම ඉන්නවා. 1,60,000-1,68,000 රහතන් වහන්සේලාම. එහෙමයි. එහෙනම් මේ භික්ෂුන්ගයාට චාරිකාවේ වඩින අනුදනිනව නම් හොඳයි කියලා. චාරිකාවේ පිටත් කරවනෝ ශාස්ත්‍රුන් වහන්සේ. මහානි චාරිකාවේ සැරිසරා යව් බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සැප පිණිස අර්ථය පිණිස ලෝකයට අනුකම්පා පිණිස මේ පිරිසිදු නිවන් මඟ දේශනා කරව කියලා මට හිතුණා කියනවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි මගේ චිත්ත පරිවිතරකය එක්තරා බ්‍රහ්මී දැකලා බ්‍රහ්මයාත් මට ඇවිල්ලා ආරාධනා කළා කියන කොහොමද? මේ භික්ෂුන්ගයා 1,68,000ක් දැන් මේ ඉන්නම බන්දුමුති නගරේ. ඒ භික්ෂුන්ගයාට චාරිකාවේ සැරිසරා යන්න කියලා කියන අනුදනින්න. ඒ සංඝයාට මේ මුල අග පිරිසිදු නිවන් මඟ දේශනා කරන්න ධර්මයේ දේශනා නොකළොත් මේ සත්‍යය පිරිහිලා යාවි. ධර්මයේ ඇසුනොත් මේ ධර්මය අවබෝධ කරන අය ඉන්නවා කියලා මට ඇවිල්ලා ආරාධනා කළා කියන. දැන් අද අපිට ධර්මය අවබෝධ කරන අය යම් ප්‍රමාණයකට ඉන්නව නැත්තේ නේ. එහෙමයි. ධර්ම අවබෝධයක් නැත්තම් තෙරුවන් සරණ පිහිටන්නේ නැහනේ. තේරුණා නේද? එතකොට මේ බණ අහලමයි තෙරුවන් සරණ පිහිටන්න පුළුවන් වාසනාව තියෙන්නේ. බාහිර ලෝකෙ මේ අපි හදන අනිත් දේවල් සියල්ලම එතනින් පස්සේ එන දේවල් පින්පුරා ගන්න එන දේවල්. තේරුණා නේද? අනිත් මූලික වෙන්න ඕන දේ කොහොමද? ඒකට ධර්ම ප්‍රචාරය. ධර්ම ප්‍රචාරي මූලික කරගෙන එතන පිහිටලයි අනිත් දේවල් ඔක්කොම සිදු වෙන්නේ එතකොට. එහෙමයි. ධර්ම ප්‍රචාරයක් නැත්තම් තෙරුවන් සරණ පිහිටන්නේ නැහැ. තෙරුවන් සරණේ පිහිටපු ශ්‍රාවකයන්ගෙනුයි මේ වගේ ලස්සන නිර්මාණ පවා ලෝකෙට ඉදි වෙන්නේ. නැද්ද බලන්න? ස්වාමීනි අපගේ අනුබුදු මිහිඳු මාහිම්පාණන් වහන්සේ ධර්මයේ රැගෙන වැඩම කොට වදාලා ඉන්න අනතුරුව ජාතිය එහෙනම් අද කොහොමද මෙහෙම ධර්ම ප්‍රචාරය? එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ උදාාර සේවය නිසා නේද අද දක්වාම මේ බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු ධර්මයේ දෙව් මිනිස් ලෝකයට විවර වෙන්නේ. එහෙමයි. හරි ආශ්චර්යයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පින්වත් මහණනි මම මේට ඔබට අනුදනිමි චාරිකාවේ සැරිසරා යන්න. ඒ විතරක් නෙමෙයි බොහෝ ජනයාට හිත පිණිස සුව පිණිස ලෝකයට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට හිතසුව පිණිස යහපන පිණිස අඩු ගන්න කියන එක මගකින් දෙන්නෙක්වත් යන්න එපා කියන. එහෙමයි. ඇයි ඒ දෙන්න මාර්ග දෙකකින් ගියොත් තවත් විශාල පිරිසකට යහපතක්. විශාල පිරිසකට යහපතක්. ඒ නිසා පිරිසිදු නිවන් මඟ දේශනා කරන්න කෙලෙස් අඩු සත්වයෝ සිටිත්මයි කියලා ඊට ශාස්ත්‍රුන් වහන්සේ සංඝයාට කිව්වා කියනවා. එකල්ලි මහන්නි බොහෝ භික්ෂූන් බොහෝ සෙයින් එක දිනයකින්ම
ජනපතිචාරිකාවේ වැඩියා කියන. ඒ සමයේ ජම්බු දීපේ 84000ක් ආවාසයෝ තිබුණා කියන 84000. එහෙමයි ස්වාමීනි. එක වසරක් නික්ම ගිය කල්ලි දෙවිවරු ഘോഷා පැවැත්වුවා කියන නිදුකාණෙනි එක වසරක් නික්ම ගියා තව 5 වසරකින් මේ පෝය කරන්න තියෙනවා කියලා. පාමුක් උදිසන්න තියෙනවා කියලා. වසර දෙකක් ගියාට පස්සේ කියනවා කියන නිදුකාණෙනි වසර දෙකක් නික්මුණා තව වසර 4කින් පාමුක් උදිසන්න තියෙනවා. වසර 3ක් නික්මුණාට පස්සේ කිව්වා කියන වසර නිදුකාණෙනි වසර 3ක් නික්මුණා තව වසර මේ දෙකකින් 3කින් පාමුක් උදිසන්න තියෙනවා. වසර 4ක් ගියාට පස්සේ කියනවා වසර 4ක් නිදුකාණෙනි ඉවර වුණා. තව වසර දෙකකින් පාමුක් උදිසන්න තියෙනවා. පුදුමයි දෙවියන්ගේ බමුන්ගේ උපකාරය. එහෙමයි ඒ ස්වාමීනි. ශාසනයට. එහෙමයි තියෙන්නේ. ඊට පස්සේ හරි ආශ්චර්යයි. වසර 6ක් නික්ම ගිය කල්ලි දෙවියෝ ഘോഷා කළා කියන නිදුකාණෙනි 6 වසරක් නික්ම ගියා පාමුක් උදිසීම් පිණිස බන්දුමති රාජධානියට පැමිණීමට දැන් සුදුසු කාලයයි. එවිට මහන්නි භික්ෂූන් අතරින් ඇතැම් කෙනෙක් ස්වකීය එර්දි බලයෙන්ද ඇතැම් භික්ෂුවක් දෙවියන්ගේ එර්දි බලයෙන්ද හරි පුදුමයි ඒක. එක දිනේම පාමුක් උදෙසීම් පිණිස බන්දුමති රාජධානියට පැමිණියා කියන. දෙවියෝ උපකාර කළ දෙවියන්ගේ එර්දිය. එන්න. එහෙමයි. එකල්ලි මහණනි අරහත් සම්මා සම්බුදු විපස්සී බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂු සංඝයා මැද මේ අයුරින් පාමුක් උදෙසනවා කියනවා. කොහොමද? කන්ති පරමං තපෝ තිතික්කා නිබ්බානම් පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපගාති සමනෝ හෝති පරං විහෙට යන්තෝ. අනුන්ගෙන් ලැබෙන නිന്ദා අපහාස ගැරහුම් ආදී ඉවසීම උතුම්ම තපසයි. තපස්කම් කරන අතර අග්‍රම තපස තමයි මොකද්ද? ඉවසීම. ඊතා උත්තම දේනන් නිවන යනුවෙන් බුදුවරු පවසන්නාහුය. අනුම් පෙලන්නා පැවිද්දෙක් නොවේ. කවදා පැවිද්ද කියන කෙනා අනුම් පෙලන්නේ නැහැ. අනුම් වෙහෙසවන්නා ශ්‍රමණයෙක් නොවේ. ශ්‍රමණයාගේ ස්වභාවය මොකද්ද? අනිත් අය වෙහෙසවන්නේ නැහැ කියන. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනම්. සියලු පව් නොකිරීමද කුසල් දහම් ඉපදවීමද තම සිත පිරිසිදු කිරීමද යන මේ බුදුවරුන්ගේ අනුශාසනාවයි. අනූපවාදෝ අනූපගාතෝ පාතු මොක්කේච සංවරෝ මත්තඤ්ඤුතාච බත්තස්මින් පන්තංච සයනාසනං අධිචිත්තේච ආයෝගෝ ඒතම් බුද්ධාන ශාසනන්ති. අනුන්හට උපවාද නොකළ යුත්තේය. අනුන්ට හිංසා නොකළ යුත්තේය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර විය යුත්තේය. වළඳන ආහාර නුවණින් සලකා ගත යුත්තේය. දුර ඈත සෙනසුන්හි වාසය කළ යුත්තේය. අධිචිත්ත සංඛ්‍යාත ධාන සමාපත්තිය යෙදිය යුත්තේය. මේ බුදුවරුන්ගේ අනුශාසනාවයි. මේක තමයි ඒ කාලේ පාමුක් උදිසෙනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. ඒක දැන් අද වෙනකොට පාමුක් උදිසෙනවා කියලා කියන්නේ මේ ප්‍රධාන සිල්පද ටික උදසීමනේ. ඒතර බුදුවරුන්ගේ පාමුක් උදසීම කියන්නේ මේක. අපි ගෞතම බුදුරජාණන් වහන්සේ මේ විදිහට තමයි මුල් කාලේ පාමුක් උදසීවේ. ඒ දවස් 14න් 4ට. ඒතර විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේදී පාමුක් උදසීලා තියෙන්නේ අවුරුදු 6න් 6ට. හරි මොකද දීර්ඝ ආයුෂ කාලේ මතක ශක්තිය වැඩි. එතකොට එහෙනම් ඒකෙන් තේරෙනවා එතකොට දවස් අවුරුදු 6ක් යනකොට ආයේ මතක ශක්තිය අලුත් කරවන්න ඕන. ඒක නිකලෙස් මහරහතන් වහන්සේට නේ බලපාන්නේ. එහෙමයි. අවශේෂ මාර්ගඵලලාභී ශ්‍රාවකයන්ට. එතකොට එහෙනම් ගෞතම බුදුරජාණන් වහන්සේ ඒක අඩු කළ තියෙන කොමකටද? දවස් 14කට. දවස් 14කට. දවස් 14ට. එහෙමයි. ඒ කියන්නේ එහෙනම් මේ අහපු දේවල් කියපු දේවල් මොකද දවස් 14න් ආමතක වෙනවා. ආමතක කියලා ආහිත් එහෙනම් තමන්ගේ අසංවරය උපදින්න පුළුවන්. ඒ නිසා තමයි දවස් 14න් 4ට සිහි කැඳවන්නේ. ස්වාමීනි දැනුත් පින්වත් ස්වාමින් වහන්සේලා අනිවාර්යෙන් සිදු වෙනවා ඒක බුද්ධ ශාසනය තුල. සිදු වෙනවා. ඒ බුද්ධ ශාසනය පැවැත්ම තියෙන එකත් එක්ක. ඒවට සම්බන්ධ වෙන්නේ නැත්නම් පැවතුකුත් පනවල තියෙනවා. බුද්ධ ශාසනය පවතින ක්‍රමයට.
ස්වාමීනි පාමු කුදසීම කියන අත්‍යවශ්‍ය දෙයක්. ධර්මය කීම කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. බලන්න බුදුවරු සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන්නේ මෙන්න මේ දෙක තමයි ප්‍රධාන වශයෙන්. කොහොමද? ධර්මත් ප්‍රචාරයයි ධර්මීය ප්‍රචාරයයි පාමු කුදසීමයි. අනාගතයේ බුද්ධ ශාසනයේ පැවැත්ම දකින්නේ බුදුවරු මේ කරුණේ. ඒකයි ගෞතම බුදුරජාණන් වහන්සේ සිල්පද පැනවීම, පාමුක් උදෙසීම, ඒ වගේම තමයි මේ ධර්ම ප්‍රචාරය එහෙමයි. සක්දෙවිඳුන්ට මේ ලංකාවේ ධර්ම ප්‍රචාරයට උපකාර කරන්න කියලා කියා සිටියා. ඊතරම් සාදුකාර දෙන දෙයක් මේ ධර්ම ප්‍රචාරයේ බුදුවරු. ඉතින් ඒ නිසා ඒ උදාර පිනයි මේ ඔබ කරගත්තේ. ඉතින් මේ රැස්වන උදාර පින මේ පින්වත් සියලු දෙනාට සසර පුරා උතුම් ධර්මයේ ශ්‍රවණය කරමින් සිත් නිවන්නටම මේ රැස් කරගත් උදාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් මේ සුන්දර වෙසක් සමයේ විපක්ෂී භාග්‍යවත් අරහත් සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳව ඒ විපක්ෂී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයෙන් ධර්ම ශ්‍රවණය කරන්න අපට අවස්ථාව ලැබුණා. ගරුතර මහා සංඝරත්නයේ කරුණානුකම්පාව නිසා. ඉතින් අපට අනුකම්පා කරුණා ඇතිය පින්වන්ත මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සේරියේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වෙසෙන පින්වත් අනුෂ්ක වීරක්කොඩිගේ සහ උදානි විතාරණ යන දෙපළේක රාශි වෙලා මැයි මාස 11 වන දිනට පළමු උපන්දිනය සමරන සෙත් වීරක්කොඩිගේ පින්බර පුතුට තුනුරුවනි අනන්ත ආශිර්වාද පැතීම් පිණිස සහ අමීලියා වීරක්කොඩිගේ දිනට ආශිර්වාද පැතීම් පිණිස තමයි මේ උදාර පින රැස් කරගන්න. ඉතින් මේ රැස් වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය සක්දෙවිඳුන් විරූඩ විරූපාක්ෂ වෛස්ත්‍රණ දතරා සතරවරන් රජදරුවන් විස්කන් දේව්පුතු සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේ ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට ප්‍රදේශ භාර පළාත් භාර ලෝකපාලක සියලු දෙව් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය ධම්මග විවර කළ ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම බුදුපසේ බුදු අරහන්ත මහා විහාරයේ අනුශාසක මොරටුවේ කල්යාණ ස්වාමීන් වහන්සේ ඇතුළෙහි වැඩ වාසය කරන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේ ඇතුළු ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ලෝකවාසී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අද දවසේ ධර්ම දානය කළ ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වාසය කරන අනුෂ්ක වීරක්කොඩිගේ සහ උදානි විතාරණ යන පින්වත් දෙපළ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වාසය කරන පින්වත් අනුෂ්ක වීරක්කොඩිගේ සහ උදානි විතාරණ යන පින්බර දෙපළටත් මැයි මාස 11 වන දිනට උපන්දිනයේ සමරන සෙත් වීරක්කොඩිගේ පුතුට සහ ඒ වගේම අමීලියා වීරක්කොඩිගේ දියණියට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා.
නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවෙන්න සැලසේවා ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින් අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන්න උපකාර කළා වූ සියලු දෙනාටම සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාටමත් ඒ වගේම කුඩා කල සිට උපකාර කළ සියලු දෙනාට ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත් මේ බුදුපසේ බුදු අරහන්ත මහා විහාරය සම්බුද්ධ ශාසනයට ඉදි කරන්නට ධනයෙන් ශ්‍රමයෙන් මුල්වුණු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවෙන්න සැලසේවා ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ රැස්වුණු උදාර පුණ්‍ය බල මහිමයෙන් තුනුරුවනි අනන්ත ආශිර්වාදයෙන් අපගේ මව් රටට පැවතිලා තියෙන මේ අවබෝධකාරී තත්වයන් ඉක්මනින්ම සමනයට පත් වෙන්නට තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. සාදු සාදු සාදු. ඉතින් විපස්සී භාග්‍යවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනය පිළිබඳව අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න අද දවසේ අපට කාල අවකාශය යොදුණා. ඉතින් මේ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමේ පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොබලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද වෙසක් මාසයේ 11 වෙනිදා මේ උතුම් සම්බුදු සිත කසිරිය සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. විශේෂයෙන් මැයි මාස 11 වෙනි දිනට පළමු උපන් දිනයේ සමරන සෙත් වීරක්කොඩිගේ පින්වන්ත පුතුණුවන්ට තුනුරුවනේ අනන්ත ආශිර්වාදේ පැතීම, ඒ වගේම අමීලියා වීරක්කොඩිගේ පින්වන්ත දියණියට ආශිර්වාද කිරීම කියන අරමුණ හිතේ දරාගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වෙසෙන පින්වත් අනුෂ්ක වීරක්කොඩිගේ සහ උදානි විතරණ යන පින්වන්ත දෙපළ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඒ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් මෙම අවස්ථාවේ අපි ගුරු දෙවිඳුන් සිහිපත් කොටගෙන වන්දනමාන කරමු. ඒ වගේම මේ උතුම් අමාවතුරු මහමෙවුනා භාවනා අසපුවේ පූජනීය අනුශාසක දුරන්දර අවසරයි නම සඳහන් කරන්න පූජ්‍ය පාද මොරටුවේ කල්යාණ ස්වාමින්ද්‍රයන් වහන්සේ වරප්‍රධාන ගරුතර මහා සංඝරත්නයත් අපි ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ඒ වගේම පින්වන්ත ඔබට අපි ආරාධනා කරනවා මේ උතුම් වෙසක් සමයේ බුදුපසේ බුදු අරහන්තක මහා විහාර මණ්ඩපය පැදකුණු කරන්න වන්දනමාන කරගන්නත් අවස්ථාවෙන් කරගෙන මහත් වූ පුණ්‍ය සම්පත් උදා කරගන්න විපස්සී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කොටගෙන සත්බුදුරජාණන් වහන්සේලා සකසා වන්දනමාන කරගන්න මේ විහාර මන්දිරයේදී පින්වන්ත ඔබට අවස්ථාව දෙනවා. එහෙමනම් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව අපි නැවතත් සම්බුදු සිත කාසිරිය උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.